සවිනාංශ අද අපි සතිපට්ඨාන සූත්‍රයේ ධම්මානුපස්සනාවේ බොජ්ජංග කොටසට එන්නේ 7 factors of enlightenment සප්ත බොජ්ජංග. In Buddhist teaching, there are 7 factors of awakening, called Satta Bojjanga or Sambojjanga Sapta. බෞද්ධ ඉගැන්වීම තුළ there are 7 factors of enlightenment. අවබෝධය සඳහා පාදක වෙන සාධක 7ක් පැහැදිලි කරනවා. බෝධි අංග හැටියට they lead to enlightenment. එතකොට මේ අංග 7 පුද්ගලයාව යොමු කරන්නේ පිරිසිදු අවබෝධය වෙත. Therefore they are called factors of enlightenment. නිසා ඒවා බෝධි අංග අවබෝධයේ සාධක හැටියට අවබෝධයේ පිණිස දියුණු කළ යුතු මූලික සාධක හැටියට සාකච්ඡා වෙනවා. In general, these factors help and facilitate understanding of awakening. In general, සාමාන්‍යයෙන් අදහස බැලුවොත් these factors help. මේ අංගයන් සාධක උදව් වෙනවා and facilitate ඒ වගේම මඟ පෙන්වනවා පහසුකම් සපයනවා. Understanding of awakening. අවබෝධයේ අවදිවීමේ මගට අවදිවීමේ අවබෝධය දෙසට බුද්ධිය විමුක්තිය අවබෝධයේ understanding of awakening. ආලෝකයේ අවබෝධය නැත්නම් අවබෝධය විමුක්ති අවබෝධය දෙසට සත්ත බොජ්ජංග are first one sati. For mindfulness is to maintain awareness, for alertness, or being vigilant of the consciousness or the function of the mind at the very moment it occurs. එතකොට සිහිය සති නැත්නම් mindfulness සතිය සිහිය is to maintain awareness දැනුවත් බව alertness අවදිවන්ත භාවය අවදියෙන් සිටී නඩත්තු කිරීමක් බවට පත් වෙනවා. ඒ වගේම being vigilant සාවධානිත වීමක් of the consciousness මනසට සාවධානිත වීම විඥාණයට ඒ මොහොතේ ඇතිව නිරුද්ධ වෙන විඥාණයට සාවධාන වීම. or the function of the mind මනසේ ක්‍රියාකාරීත්වයට ඒ මොහොතේ මනසේ ක්‍රියාකාරී ස්වરૂපයේ දෙසට සාවධානිත වීම. At the very moment it occurs. ඒ මානසික සංස්කාර ඇති වෙන මොහොතේ. To maintain awareness of reality of life. එතකොට ඒ මගින් අපි කරන්නේ to maintain awareness. සතිමත් බව නඩත්තු කිරීම of reality of life. ජීවිත යථාර්ථය පිළිබඳ. Related to the function of mind. මනසේ ක්‍රියාකාරීත්වය හා සම්බන්ධ ජීවිත යථාර්ථය දෙසට අවබෝධයේ ස්වરૂපය සිහිපත් බව නඩත්තු කිරීම. සතිමත් බව නඩත්තු කිරීම. Function of ආයතන ආයතනවල ක්‍රියාකාරීත්වය.
චක්කුසෝත ගාන ජීවා කාය මන කියන ඒ sense sphere sense faculties වල ක්‍රියාකාරීත්වය produce feelings or sensations වේදනා සංවේදනා විඳීම් නිෂ්පාදනය කරනවා and this process is vividly observed මෙන්න මේ ක්‍රියාවලිය පැහැදිලිවම නිරීක්ෂණය කරනවා in the course of sati or mindfulness සතිමත් බව තුළ in the course of sati or mindfulness සතිමත් බව තුළ and the practitioner can understand එතකොට යෝගාවචරයට මේ පුහුණුවේ යෙදෙන කෙනාට තේරුම් ගන්න පුළුවන් the way ආකාරය the mind or consciousness මනස නැත්නම් විඥානය being active there ඒ මොහොත තුල ක්‍රියාත්මකව පවතින ආකාරය mindfulness must be in parallel with the action of the mind so සතිය mindfulness සතිය සිහිය සතිමත් බව must be in parallel with the action of the mind මනසේ ක්‍රියාකාරීත්වයට සමාන්තර විය යුතුය සතිමත් බව මනසේ ක්‍රියාකාරීත්වයට පරිමුඛ වෙන විට ඊට සමාන්තර වෙන විට පරිමුඛං සතින් උපට්ඨපෙත්වා සිහිය අභිමුඛයේ තබාගෙන කියන යෙදුම පාවිච්චි වෙනවා එය පැහැදිලි කරා ඒතකොට සතිමත් බව in parallel with the action of the mind මනසේ ක්‍රියාකාරීත්වයට සමාන්තරව පවත්වා ගැනීම පරිමුඛං සතින් උපට්ඨපෙත්වා සිහිය අභිමුඛයේ තබාගෙන ඒතකොට අභිමුඛය කියලා කියන්නේ මනසේ ක්‍රියාකාරීත්වය අභිමුඛයේ සතිමත් බව පවත්වගෙන the action needs to be observed at the very moment it occurs එතකොට ඒ ක්‍රියාව ඒ මානසික ක්‍රියාව සංස්කාර මානසික සංස්කාර මානසික ධර්ම ගොඩනැගෙන ඒ ක්‍රියාව needs to be observed නිරීක්ෂණය කිරීම අවශ්‍ය වෙනවා at the very moment it occurs එය වෙන ඒ මොහොත තුල කලින් නැතුව පසුවත් නැතුව ඒ මානසික ධර්ම ඇති වෙන මොහොතේම ඒ ඇති වෙන ධර්මතාවය මත සතිමත් වී when identified through sati or mindfulness ඒකට සිහියෙන් ඒ ඇති වෙච්ච මානසික මට්ටම ධර්මතාවයේ සිතවිල්ල නිමිත්තක් ගැනීම හෝ අරමුණුගත වීම ඒ මොහොතේ අඳුනගත්තාම the practitioner can understand පුහුණු වෙන කෙනාට තේරුම් ගන්න පුළුවන් regarding the mental phenomena මානසික ධර්මාරම්භණය mental phenomena which must be purified පිරිසිදු කළ යුතු මානසික ධර්ම යාට පේන්න පටන් ගන්නවා පිරිසිදු කළ යුතු තත්ත්වයක් තමයි දැන් මේ වෙලාවේ මනසේ ඇති වෙන්නේ දැන් එයා සංයෝජන ගැන දන්නවා ඒ වගේම ෆෙටර්ස් සංයෝජන ගැන දන්නවා ඒ වගේම නීවරණ ඒව ගැනත් මේ වෙනකොට අවබෝධයක් තියෙනවා දැන් අන්න ඒ නීවරණ සංයෝජන තැවරිච්ච සිතිවිලි හඳුනා ගන්නවා එතකොට ඒව පිරිසුදු කළ යුතු දෙයක් හැටියට දකින්න දැන් අපි සිහියක් නැතිව නිකන් කොහේ හරි යනකොට සමකේන්ති ගියත් අපි සිහිය නැත්තම් ඒ කරන කියන දේවල් අපිට මතකත් නැහැ දන්නෙත් නැහැ අපිට අපේ පාලනයෙන් තොරව සිද්ධ මෙතන එහෙම කොයිත්ම තත්වයක් නැහැ ඊටාම පැහැදිලි දැන් මෙතන සුද්ධ කරන්න ඕන සිතිවිල්ලක් තියෙනවා ලෞකිකත්වයට බර වුණා වැඩි සංයෝජන වලට තැවරුණා වැඩි නීවරණ වලින් වැහුණා කියන ස්වરૂපේ පේන when being mindful සතිමත් වෙන විට සතිමත්ව ඉන්න විට the practitioner can understand how the mind gets polluted මනස අපිරිසුදු වෙන හැටි පේන how the mind gets polluted
while involving in the worldly phenomena. ලෞකික ධර්මත් එක්ක සම්බන්ධ වෙලා සිත අපිරිසුදු වෙන හැටි සතිමත් බව තුල පේනවා. දැන් සතියේ තියෙන වැදගත්කම මේක. එතකොට බුදුදහමේ තියෙන විමුක්තිය සඳහා පාවිච්චි කරන්න තියෙන ප්‍රධානම ටූල් එක යෝධ අවිය. බරම අවිය තමයි එතකොට මේක විමුක්තිය සඳහා තියෙන සතිය. How it gets mistaken and where it gets mistaken. එතකොට දැන් වරදින තැන how it gets mistaken. වැරදින හැටි පේනවා. මේක මෙහෙම කලිනුත් මට වැරදුනේ මේක මේ විදිහට අඳුරගත්තේ නැහැ මේක ඔහෙ මේ විදිහට වෙන්නේ නැහැ රියැක්ට් කරලා දැන් අර මිස්ටේක් එක වැරද්ද ගන්න තැන පේනවා. සතියේ ඇතුලේ වෙන ක්‍රියාකාරීත්වය ටික තමයි මේ සාකච්ඡා කරන්නේ සතිය දිනු වෙනකොට වෙනදී. Where it gets mistaken. වරදින තැනක් පේනවා. මෙන්න මේ වගේ තැන්වලදී තමයි මට නිතරම පැටලෙන්නේ වරදින්නේ මම අනාගන්නේ අවුල හදාගන්නේ කියලා. And what is the strategy? හරි එහෙනම් මේකට ධර්මානුකූලව ධර්මයේ පරිණතියට අනුව මේකෙන් ගොඩ යන්න තියෙන ක්‍රමෝපාය ස්ට්‍රැටජි එක මේක කියලා ඒකත් පේන්න ගන්නවා. that has to be utilized. පාවිච්චි කරන්න අවශ්‍ය වෙන ස්ට්‍රැටජි එකත් ඒකම මතුවෙනවා. for correcting නිවැරදි කරගන්න අවශ්‍ය කරන ක්‍රමෝපාය පේනවා and getting rid of the mundane. එහෙම නිවැරදි කරගෙන getting rid of the mundane. කොහොමද මේ ලෞකිකත්වයෙන් නිදහස් වෙන්නේ කියන එක is intensely understood. දැඩිව අවබෝධ කරගන්න. දැඩිව මනාව තේරුම් ගන්න. intensely understood. පදින් තේරුම් ගන්න. දැන් මේ සතිය දිනු වෙනකොට වෙන තත්ත්වය. දැන් විදුරු භාජනයක් පසුරවන හැටි තේරුම් ගත්තා. If it is correctly done. දැන් ඔය තේරුම් ගත්ත ටික ධර්මානුකූලව ලැබිච්ච පරිණතිය අවබෝධය ධර්මයෙන් පිරිසුදු කරගත්ත ඒක හරියට කරොත් it is science. ඒක විද්‍යාව පහළ වීමක් හැටියට ධර්මයේ පැහැදිලි වෙනවා. විද්‍යාව උදපාද. මේ විදිහට සතියෙන් පිරිසුදු කරගන්න ක්‍රමයේ කොට පෑදුනා නම් විද්‍යාව උදපාද. විද්‍යාව පහළ වීමක් වෙනවා. Mindfulness helps to organize mental activities. ඒකට මේ සතිය උදව් වෙනවා to organize mental activities සංස්කාර සංවිධානය කරන්න. නැත්නම් මානසික සංස්කාර තමන්ට අවශ්‍ය විදිහට විමුක්තිය දෙසට සංවිධානය කරන්න. So that they do not cause suffering. ඒවා දුකට හේතු නොවන ආකාරයට. ඒකට සතිය උදව් වෙනවා මානසික සංස්කාර දුකට හේතු නොවන ආකාරයට සංවිධානය කරන්න. ඒ ශක්තිය උදව්ව ලැබෙනවා සතිය තුළ. When mind correctly used, මනස නිවැරදිව පාවිච්චි කරනකොට the practitioner himself practically understand. යෝගාවචරයා ප්‍රායෝගිකව තේරුම් ගන්නවා. The practitioner himself practically understands the way he can be free from fetters. ඔහුට මේ සංයෝජන වලින් නිදහස් වෙන්න පුළුවන් ආකාරය ප්‍රායෝගිකව දැන් එයාට තේරෙනවා. කොට ඒ தත්ත්වය පච්චත්තං වේදිතබ්බ. ප්‍රත්‍යක්ෂවම එයා විසින් අවබෝධ කරගන්න. පච්චත්තං වේදිතබ්බ. ඒක වෙන කෙනෙක්ගේ එකකින් ගන්න බෑ. මේක ඒ තමන්ගේම මානසික ධර්ම පටලැවෙන හැටි තේරුම් අරගෙන ඒවා නිවැරදි කරගෙන ඒවා මේ දුකින් ගැලවෙන හැටි ප්‍රායෝගිකව එයා තේරුම් ගන්න. Accordingly, Satyo mindfulness is the way one looks at the function of the mind. ඒ අනුව සතිය නැත්නම් සිහිය කියන්නේ the way ක්‍රමයක් one looks at the function of the mind. මනසේ ක්‍රියාකාරීත්වය දෙස බලන. මනසේ තාර්කික ස්වභාවය අහුවෙන දකින බලන. None can endure anything without mind being
forefront. None can endure anything. කිසිම කෙනෙක්ට කිසිම දෙයක් විඳ දරා ගන්න බෑ. කරන්නත් බෑ, දරා ගන්නත් බෑ. Without mind being forefront, මනස පූර්වාංගම නොවි. Without mind being forefront, මනස ඉස්සරහට එන්නේ නැතුව. මනස මනෝ පුබ්බංගමා ධම්මා, මනස පූර්වාංගමයි, මනෝ සෙට්ටා, මනස ශ්‍රේෂ්ඨ වෙනවා, මනෝ මායා මනසින්ම මතු වෙනවා කියන්නේ. ඒක කාටවත් ඒ ක්‍රියාත්මක වෙන්න බෑ. මනස පූර්වාංගම නොවි, මනස මුල් නොවි, මනසේ මූලික කරගන්නේ නැතිව. If the mind doesn't bear tendencies of suffering, එතකොට දුක් දෙන්න අවශ්‍ය කරන ඒ දුකට නැඹුරු වෙන මූල තත්වයන් මනසේ දරාගෙන නැත්නම්, the body cannot make the individual suffer. කයට විතරක් බෑ පුද්ගලයාව පෙළෙන තත්වයට පත් කරන්න. මනස දරන්නේ නැත්නම්, the mind doesn't bear, මනස දරන්නේ නැත්නම් tendencies of suffering, දුකට අවශ්‍ය කරන දුකට නැඹුරු වෙච්ච මූල ධර්මයන් මනස දරන්නේ නැත්නම්, එහෙම දේවල් මනසේ නැත්නම්, the body cannot make the individual suffer. කයට මුල් වෙලා බෑ පුද්ගලයාව පිළීමට ලක් කරන්න. දැන් මේ ඇහැ තිබ්බට ඇහැට පේන්නේ නැහැ. එහෙට මෙහෙට කරකෝ අරේ බලහන් මේ බලහන් කියලා මනසයි තල්ලු කරන්නේ. ඇහැ කැරකෙන්නේ නැහැ නැත්තම්. එතකොට though bodily pains are there, ශාරීරිකව යම් යම් වේදනා තිබ්බත් they are not needed. ඒවා සලකන්නේ නැතුව ඉන්න මට්ටමට එනවා මනස මූල නොවුණු. One has to look at mind and be alert. යමෙක්ට මනස දෙස බලන්න වෙනවා and be alert. ඒ අනුව අවදියෙන් ඉන්න වෙනවා on the action of the mind, මනසේ ක්‍රියාව වෙතට. all the time, හැම වෙලාවෙම, when he is awake, ඇහැරිලා ඉන්න හැම වෙලාවකම, නොනිදා සිටින හැම වෙලාවකම මනසේ ක්‍රියාව දෙස සතිමත්ව සිටීම මේ අනුව පුද්ගලයාගෙන් අපේක්ෂා කරනවා. By way of developing mindfulness of sati, සතිය සිහිය සතිමත් බව දියුණු කිරීම තුළ the practitioner looks at the mind. මේ පුහුණු වෙන කෙනා මනස දෙස බලනවා to find the cause of suffering. මේ දුකේ මූල හේතුව සොයන්න. එහෙම හොයන්න නැත්නම් පේන්නේ, එහෙම බලන්න නැත්නම් පේන්නේත් නැහැ. එහෙම බලන්න නැත්නම් එහෙ නිකන් පේන්නේ නැහැ මොකද්ද ඇයි මේ දුක් විඳින්නේ කියන කාරණා. Then a great attention is directed on mindfulness. ඒක තේරුම් ගත්ත ගමන් ඔන්න සතිමත් බව ශක්තිමත් කළ යුතු බව තේරුම් ගන්න. මේක හොඳට දකින්න. බ්‍රේක්සයක් නිකන් අල්ලන් හිටියට පේනවා තමයි. නමුත් ඒක හොඳට ෆයින් ටියුන් කරන්න වෙනවා. ඒ අදාළ දේ හරියට බලන්න. ඒ වගේ සාමාන්‍ය සතිය සත්තුන්ටත් තියෙනවා. බල්ලෝ දුවනකොට දන්නවා උන් දුවනවා කියලා. දැන් එහෙම සතියක් නෙවෙයි මේ කතා කරන්නේ. කියන්නේ ඉන්ද්‍රිය ධර්ම ක්‍රියාත්මක කරගෙන මනසේ ක්‍රියාකාරීත්වය සියුම්ව සංතුහන් කරගන්න දියුණු ක්‍රියාවලිය. Then a great attention is directed on mindfulness. දැන් එහෙම තේරුම් ගන්න මේ අවබෝධයට එන්න පුද්ගලයා කරන්නේ සිහිය දියුණු කරන එකම තමයි. ඒ කියන්නේ අඛණ්ඩවම කරන්න තියෙන සතිමත් බව දියුණු කරන එක. මේක දියුණු කරන්න පැටලැවිල්ල පැහැදිලි. නැත්තම් නිකන් දල වශයෙන් ඡායා මාත්‍ර හැටියට තමයි මේ තමන්ගේ
අවුල පැටලැවිල්ල පේ. Then he himself understand that he cannot find the cause of suffering by looking at something else. එතකොට ඔහුට තේරෙනවා මේ වෙන වෙන දේවල් දිහා බලලා දුකේ හේතුව සහ සතුටට අවශ්‍ය සාධක ගොඩනගා ගන්න බෑ. අද දැන් තමයි මනසට එහා දෙයක් බලලා මනසේ ක්‍රියාකාරීත්වයට එහා වෙනත් පරිබාහිර බාහිර දෙයක් බලලා හෝ ඒ දෙයක් තුලින් හෝ දෙවියන් වහන්සේගෙන් හෝ එහෙම දෙයකින් දුකෙන් ගැලවෙන්න මුක්තියක් ඒව මුකුත් කරගන්න බෑ කියන එක සතිමත් බව දියුණු වෙන්න තාහුරු වීගෙන යනවා. The objective of becoming free then. ආචාර්ය පුහුණු වෙන කෙනා ඉස්සෙල්ලාම විදිනකොට ඒ ඉලක්කයේ තියෙන බෝඩ් එක පැත්ත පළාතකට යන්නේ. නමුත් කරනකොට බෝඩ් එකට වදින්න ගන්න. තවත් කාලයක් කරනකොට ඒ අදාළ රවුම ඇතුළට ඒ ඉලක්කයට යන්නේ. කාලයක් ඒ දුනු ශිල්පය කාලයක් කරලා තමයි අර ඉලක්කයට හරියටම ගන්න පුළුවන් වෙන්නේ මැද. ඒ වගේ සතිමත් බව කියන එක අතිශය දුෂ්කර අභ්‍යාසයකින් පස්සේ සිවුම් වෙන කාරණයක්. The objective of becoming free from suffering cannot be fulfilled by looking at elsewhere. The objective of becoming free විමුක්තියේ අරමුණ නිදහසේ අරමුණ from suffering දුකෙන් නිදහස් වීමේ අරමුණ cannot be fulfilled ඉටු කරගන්න බෑ by looking at elsewhere වෙන පැත්තක් බලන්න. මනසට පරිබාහිර ධර්මතා අනුගමනය කරලා බාහිර බලවේග වලින් හෝ වෙනත් සාධක වලින් එහෙම කරන්න බෑ. Accordingly, mindfulness is the instrument most effective and efficient in self mastery. එතකොට ස්වයං දමනය තුල හම්බ වෙන තාම ඵලදායී කාර්යක්ෂම ප්‍රබලතම උපකරණය වෙන්නේ සතිය. බුදුදහමේ මූලික ඉගැන්වීම් කිහිපයකම සතිය පැහැදිලිව අවධාරණය කරනවා. If one practices, it leads him to the path of deliverance. If one practices, දැන් සතිය යමෙක් පුහුණු කරොත් it leads him. එයින් ඔහුව රැගෙන යනවා, ඔහුට මඟ පෙන්වනවා to the path of deliverance. විමුක්ති මාර්ගයේ වෙත. To the path of deliverance. Deliverance, vimukti, liberation, freedom. It is fourfold. එතකොට මේ සතිය ආකාර හතරක් වෙනවා. සති සිහියේ සතිමත් භවයේ සතිය හතරක් වෙන්නේ නැහැ. සතියේ ස්වરૂප හතරක් තුල සතිය ක්‍රියාත්මක වෙනවා. සතිය එකයි. නැත්නම් මේසේ එකයි නමුත් කකුල් හතරක් තියෙනවා. මේ සතිය කියන එක එකක්. සමස්ත ජීවිතේටම කේන්ද්‍රීය සාධක එකයි. නමුත් ඒක ක්‍රියාත්මක වෙන ස්වરૂපය ගත්තාම ඒක රඳාපවතින සතිය දියුණු වෙගෙන පවතින ක්‍රමවේද ගත්තාම අපි ඒක ආකාර හතරකින් දකිනවා. Mindfulness in contemplation of the body. එතකොට mindfulness in contemplation of bodily activities. එතකොට මේ මනස ක්‍රියාත්මක වෙන මනස ඒකට විතන කාය කියලා කිව්වහම ක්‍රියාව කය පදනම් කරගෙන සිද්ධ වෙන ක්‍රියාව. නැත්නම් ආධ්‍යාත්ම බාහිර
ආධ්‍යාත්මික බාහිර ආයතන කියලා සලකන ඉන්ද්‍රිය පදනම් කරගෙන මානසික ධර්මතා ගොඩනැගෙන. එතකොට ඒක කායේ කායානුපස්සී විහෙරති. ක්‍රියාවෙන් ක්‍රියාව දෙස බලන. එතකොට භෞතික ශරීරය නෙමෙයි භෞතික ශරීර භෞතික තත්වයන් පදනම් කරගෙන උදව් වෙලා ක්‍රියාත්මක වෙන්නේ මනසම. එතකොට කායේ කායානුපස්සී විහෙරති. සතිය කාය පදනම් කරගත් මානසික ධර්මතා තුලින් සතිමත් බව දියුණු කිරීම. ඒ වගේම ඒ ක්‍රියාවෙන් ගොඩනැගෙන ෆීලිංස් වේදනාවන් පස්සේ විහෙරති. ඒ මනස ඉන්ද්‍රිය ධර්ම පදනම් කරගෙන මනස ක්‍රියාත්මකයි. ඒ තුල ඊට පස්සේ වේදනාවන් ගොඩනැගෙනවා. වේදනාවන් පස්සේ විහෙරති. එතකොට ඒ මානසික ක්‍රියාවෙන් ගොඩනැගෙන වේදනාව දෙසට සතිමත් බව තල්ලු වෙනවා. ඊට පස්සේ ඒ වේදනාව වලින් නැවත විඥාන සිත් ගොඩනැගෙනවා. එතකොට ඒ චිත්තේ චිත්තානුපස්සී විහෙරති. ඒ කාය මානසික කය පදනම් කරගත්ත කායික උත්තේජක සහිතව මනස ක්‍රියාත්මක වීම වුණා. ඒ ක්‍රියාවලිය තුල ත්‍යාකාර වූ වේදනා ගොඩනැගුණා. එතකොට ඒ වේදනා දෙසට සතිමත් බව ආවා. ඊට පස්සේ ඊළඟට ඒ වේදනා වලින් නැවතත් සිත් පහළ වෙන හැටි සතිමත් බව තුල සතිය තුල පේන. ඒ වගේම ධම්මානුපස්සී විරතිය සතිමත් බව තුල අර ගොඩනැගිච්ච සිත් යම් යම් ධර්මතාවයන් දරාගෙන සිටින බවක් දකින්න. ලෞකික හෝ ලෝකෝත්තර හෝ මොනයම් විවිධ ආකාරයේ ධර්මතාවයන් අර ඇතිවෙච්ච මනස දරන. ඒ දරන ඒ අවස්ථාවල ඒ වේදනාවන්ට අනනුකූල වූ ධර්මතාවයන් මනසේ දැරීමක් වෙනවා. ශනික ඒ වෙලාවට ඒ වෙන ධර්මතාවයන් වලට අනුකූලව සතිය දියුණු කරනවා. එතකොට එතන සතර සතිපට්ඨානය කියන එක සිහිය ආකාර හතරක් තුල එකම සිහිය ගලාගෙන යනවා. එහෙම නැත්නම් කෙටියෙන් ගත්තොත් මේ කාය වේදනා චිත්ත ධම්ම කිව්වහම සජීවී ජීවන ක්‍රියාවලිය. එතකොට ඒ සජීවී ජීවන ක්‍රියාවලිය ඒ මොහොත තුල ස්වාභාවිකව දැනුවත්ව අවදීන් කටයුතු කිරීමක් වෙනවා මෙය. දැන් කායේ කායානුපස්සී කයෙන් කය බලන්න බෑ. මොකද ඇහැට ඇහැ පේන්නේ නැහැ. කයෙන් කය බලන්න පුළුවන් නම් ඇහැට ඇහැ පේන්නේ. කනට කන ඇහෙන්නේ. ඒක අර වචන වලින් ඇල්ලුවොත් එතන වැරදි. කාය කියන්නේ ක්‍රියාව. ඒ කියන්නේ ආයතන ධර්ම පදනම් කරගෙන මනසේ ක්‍රියාත්මක ස්වરૂපය. අන්න ඒ ස්වરૂපේ ඒ ස්වභාවයන් තුලින්ම දැකීම. කායේ කායානුපස්සී විහෙරති. එතකොට වේදනානුපස්සී විහෙරති. ඒ ඇති වෙන ක්‍රියාවන් නිරන්තරයෙන්ම යම් යම් වේදනාවන් ගොඩනගනවා. ඒ ගොඩනගෙන වේදනා පදනම් කරගෙන ඒ මොහොත තුල සිතිවිලි ජනිත වෙනවා. ස්ට්‍රීම් ඔෆ් කොන්ෂස්නස් ක්‍රියාත්මක වෙනවා. සිතිවිලි මානසික ධාරාව චිත්ත ධාරාව ක්‍රියාත්මක තලයට එනවා. ඒ ඇති වෙන හැම සිතිවිල්ලක් තුළම යම් කිසි ධර්මතාවයක් පැවරෙනවා. එතකොට ඒවා ලෝභ දේශ මොහ වෙන්න පුළුවන්, අලෝභ දෝස මොහ වෙන්න පුළුවන්. මොනයම් හෝ සංයෝජන වෙන්න පුළුවන්. මොනක් හෝ තත්වයක් ඒ සිත යම් වර්ණයක් ලබා ගන්නවා. කෙලෙස් විරහිත තත්වයක්. ඕමැදිහත් තත්වයක්. අන්න ඒ දරණ ධර්මතාවය. මනස දරණ දී ධම්මානුපස්සී. එතකොට දැන් මෙන්න මේක ටිකක් සංකීර්ණ නිසා මම මේ හිමීට කතා කරේ.
if one practices it, එතකොට මේ සතිය යමෙක් පුහුණු කරනකොට it leads him to the path of deliverance. එතකොට ඔහුට මඟ පෙන්වනවා ඒ සතිමත් බව to the path of deliverance, විමුක්ති මාර්ගයේ දෙසට. එතකොට විමුක්ති මාර්ගයේ දෙසට ආලෝකය වෙන්නේ සතිමත් බව. So it is fourfold, ඒ ස්වરૂප හතරක් ගන්නවා. Four frames of mind කියලා කතා කරනවා. Mindfulness in contemplation of the body. Mindfulness, සතිමත් වීම in contemplation of bodily activities. Bodily activities. Bodily activities වෙන්නේ නැහැ මනස නැත. ඇහැ නිකන් ක්‍රියාත්මක වෙන්නේ නැහැ, කන නිකන් ක්‍රියාත්මක වෙන්නේ නැහැ, මනසේ සම්බන්ධතාව මේ ඔක්කොම එකට ක්‍රියාත්මක වෙනවා. මේව තනි තනිව වඩන්නෙත් නැහැ, වැඩෙන්නෙත් නැහැ. එහෙම එකක් කරලා අනික කරන්න බෑ. මේ එකම සිතිවිල්ල මේ විදිහට මේ ස්වરૂපයක් ගන්න හැටි. Mindfulness helps the individual to distinguish. ඊට පස්සේ mindfulness උන මේ විදිහට ජීවිතයේ ස්වාභාවික ක්‍රියාවලිය තමයි කාය වේදනා චිත්ත ධම්ම ස්වාභාවිකව ක්‍රියාත්මක වන తত্ত্বය. ඒතර ඒ తত্ত্বය පිළිබඳව ඊටාම සංවේදී දියුණු සිහිය යොමු කිරීම සතිය. ඒතර එන්නේ මේ සතිය mindfulness helps the individual to distinguish good from bad and right from wrong. ඒතර ඔන්න ඔය මට්ටමට සතිය ටිකක් දියුණු කර ගන්නකොට ඔය ජීවන ක්‍රියා ස්වාභාවික ජීවන ක්‍රියාවලිය පිළිබඳව ඒ මොහොතේ සිහියෙන් අවදීන් ජීවිතය ගත කරන මට්ටමට කෙනෙක්පත් වුණොත් ඔහුගේ සිහිය ඒ දිනු කරපු සතිය mindfulness helps උදව් වෙනවා the individual පුද්ගලයාට to distinguish good from bad, නරකෙන් හොඳ වෙන් කරගන්න, and right from wrong, වැරද්දෙන් හරි එක මේ වෙන් කරගන්න. නරකෙන් හොඳට යොමු වෙන්නත් වැරද්දෙන් හරි පැත්තට යොමු වෙන්නත් ඒවා වෙන් කරගෙන පිරිසුදු වෙන්න අවශ්‍ය කරන අතිවාරම සතිමත් බව තුළ ගොඩනැගෙනවා. The Buddha's concluding advice to his disciples while lying on his deathbed is this. බුදුන් වහන්සේ මරණ මංචකය තුළ පිරිනිවන් මංචකය තුළ වැඩ ඉන්න මොහොතේ Buddha's concluding advice, සමෝදානිත අවවාදය, අන්තිම අවවාදය to his disciples, ඔහුගේ බුදුන් වහන්සේගේ ශ්‍රාවකයන්ට while lying on his deathbed, පිරිනිවන් මංචකයේ වැඩ ඉන්න වෙලාව is this මෙන්න මේක. වය ධම්මා සංඛාරා අප්‍රමාදේන සම්පාදී. All formations or component things are transient or momentary. මේ ලෝකේ තියෙන සියලුම ධර්මතාවයන් එතකොට ශක්තිය හැටියට භෞතිකව තියෙන දේවල් සහ මානසික වේග ඒ සියල්ල. All formations or component things. සියලු සංස්කාර formations, component things. ගොඩනැගෙන එකතු වෙලා හැදෙන හේතු ධර්ම වලින් ගොඩනැගෙන දේවල්. transient. ලෝකීයයි පරිවර්තනීයයි. momentary ක්ෂණයක් පාසා ක්ෂණයක් පමණක් පවතින. එසා strive hard. අවේශ කර දැඩි වෙහෙසක් ගන්න and work out සොයා ගන්න your liberation විමුක්තිය or deliverance. එහෙම නැත්නම් විමුක්තිය with mindfulness, සතිය දියුණු කරලා විමුක්තිය පිණිස වැඩ කරන්න මේ මෙතන ඇති දෙයක් නැහැ. අපි ව්‍යාජ ප්‍රොජෙක්ෂන් එක තුල අපි පැටලිලා මේ ඉන්නේ. සම්පාදේත අප්‍රමාදේන ඒසමේ අනුශාසන.
endeavor ආයාස කර strive hard දැඩි වෙහෙසක් ගන්න with mindfulness සතිය. This is my admonition to you. මේක මගේ අවවාදයයි ඔබට කියලා. එතකොට සතිය දියුණු කරලා විමුක්තිය හදාගන්න මේ සංස්කාර ධර්මයන්ගේ අවුල දැකලා කළ යුතු දේ මේකයි කියලා සංක්ෂේපයෙන් පිරිනිවන් මන්ත්‍රකයේදී සතිය තමයි අවධාරණය කරන්නේ. මොකද ධම්මාරාම හාමුදුරන්ට සතිපට්ඨානය අනිත් ස්වාමීන් වහන්සේලා වැළපෙන වෙලාවේ ධම්මාරාම හාමුදුරුවෝ භාවනා කරා කියලා ඒකට මාර්ගඵලලාභී නොවන අය දුෂ්පැවරුවත් ඒක නිවැරදි ක්‍රියාවලියක් හැටියට අවධාරණය කරේ ඒ සතිය දියුණු කිරීමේ ක්‍රියාවලිය ධම්මාරාම හාමුදුරුවෝ. ඒකට දෙවෙනි කොටස එන්නේ මේ අවබෝධය දියුණු කිරීම සඳහා විමුක්තියට අදාළ අවබෝධය දියුණු කිරීම සඳහා දියුණු කරගත යුතු අංග අතර දෙවෙනි කොටස වෙන්නේ බොජ්ජංග ධර්ම අතර ධම්ම විජය. එතකොට දැන් මේක ලෙඩ වුණාට පස්සේ අවබෝධය තියෙන කෙනෙක්ට මේක දේශනා කරනකොට අවබෝධයේ කියන්නේ ලෙඩ වෙච්ච කෙනෙක් මානසිකව වැටිච්ච කෙනෙක්ට මේ අර්ථය සහිත තේරෙන කෙනෙක්ට මේක පැහැදිලි කරොත් දේශනා කරොත් අර ලෙඩේ ස්වභාවය පැත්තකට තියලා අමතක වෙලා ඒ සියල්ලේ ඒකත් ලෙඩේ ස්වභාවයත් අවබෝධය දියුණු කරගන්න පත් කරගෙන අර ව්‍යාධියෙන් ඇති කරන පීඩනය දරාගෙන ඉන්න තත්වයකට මනස දියුණු වෙනවා. හරි ප්‍රායෝගික වැඩක් ඒක නිකන් විද්‍යාවක් නෙවෙයි. ඒ රෝගියෙක්ට ගොඩාක් අසරණ වෙච්ච කෙනෙක්ට හිතන්න පුළුවන් කෙනෙක්ට මේ ටික පැහැදිලි කරොත් ඒ ලෙඩේ පැත්තකින් තියලා මනස පීස්ෆුල් වෙනවා මේ අවබෝධය තුල. ධම්මවිචය or investigation of the reality of nature. ඒකට ධම්මවිචය investigation පරීක්ෂණාත්මකව ගවේෂණය කිරීම. සොයලා බැලීම. ඒකට ධර්මයේ පරීක්ෂණාත්මකව නිරීක්ෂණාත්මකව සොයලා බැලීම. විදුහුරු ක්‍රමවේදයකට මානසික ධර්ම මනසින් සම්මර්ෂණය කිරීම. ධම්මවිචය investigation of the reality of nature. මේ ජීවිතය හා සම්බන්ධ නාම රූප ධර්මවල ජීවිතය හා සම්බන්ධ කායික මානසික ධර්මතාවල අතිශය ස්වාභාවික යථාර්ථය පිළිබඳව ඒ ස්වාභාවික යථාර්ථය පිළිබඳව මනස ගවේෂණාත්මකව ක්‍රියාත්මක කිරීම. ධම්මවිචය. To investigate පරීක්ෂණ පැවැත්වීම. Magistrate විනිශ්චය කිරීම. To investigate or magistrate as wholesome and unwholesome. පත්‍ය අපත්‍ය යහපත් අයහපත් හැටි. Identify as good and bad. දැන් සතියෙන් කරන්නේ නිරවුල්ව ටෝච් එක ගහන්නේ. එතකොට ඒක එළිය දෙන්නේ. එතන තියෙන්නේ මොකද්ද කියලා විමර්ශනාත්මකව ලං වෙලා බලන එක වෙන්නේ නෙමෙයි දෙවෙනි කාර්යය. ධම්මවිචය. Identify as good and bad. හඳුනා ගන්නවා විනිශ්චයාත්මකව. Judge as right and wrong is done here. නිවැරදි හරි වැරද්ද මොකක්ද කියලා විනිශ්චයකට එනවා. Suppressing sloth and torpor. තීන මිද්ද. එතකොට දැන් මෙතනදී යටපත් වෙනවා තීන මිද්දය sloth and torpor.
ඒ කියන්නේ බුද්ධිමය කුතුහලය ඇවිල්ලා ජීවිතය ගැන ගවේෂණාත්මකව විමර්ශනයක යෙදෙනවා. සිහියෙන් මනස විසිරෙන ස්වභාවය දැන් නැහැ. සතිය දැන් දියුණුයි. දැන් විනිශ්චය කරනවා මේ කායික මානසික ධර්ම. When sense spheres get contacted, එතකොට මේ ආයතන when sense spheres get contacted, එතකොට මේ ආයතන නැත්තම් චක්කුසෝත ගාන කියන ඉන්ද්‍රිය ටික get contacted. ඒවා ස්පර්ශ වුණාම with external object, බාහිර අරමුණු එක්ක mind develops. විඥාන දියුණු වෙනවා. විඥාන මතුවේ. ඒ අනුව different feelings සංවේදනා ගොඩ නැගෙයි. වේදනා ඇති වෙනවා. And thereby mental formations ඒ අනුව මානසික ධර්ම සංස්කාරات මතුවේ. එතකොට ඔන්න ඔය ක්‍රියාවලිය තමයි මේ ඉන්වෙස්ටිගේට් කරන්නේ. ගවේෂණාත්මකව සියුම්ම නිරීක්ෂණයකට ලක් කරන්නේ ඔය ක්‍රියාවලිය. දැන් අර බාහිර සාමාන්‍ය කෙනෙක්ට තියෙන ඉන්ද්‍රිය වලට ගොදුරු වෙන බාහිර ලෝකයේ එක එක දේවල් සොයන එක නෙමෙයි. දැන් පූර්ණ වශයෙන් ජීවිතයේ දෙසට මනස ફોකස් වෙලා තියෙනවා. දැන් තමන්ව ඉන්වෙස්ටිගේට් කරගන්න. මේ ජීවිතය කියලා ගත්ත ඒ ක්‍රියාවලිය සියුම්ම නිරීක්ෂණය වෙනවා. In the process of Dhammavichaya, මේ ක්‍රියාවලිය තුල ධම්මවිචය ක්‍රියාවලිය තුල the above mental activities and content of mind. එතකොට මේ කායික මානසික ක්‍රියාවලිය and the content of mind ඒ තුලින් මනසේ දරන තත්වයන් ධර්මයන් at the very moment ඒ මොහොතේම observed නිරීක්ෂණය කරනු ලබනවා. and analyze වගේ මේවා විශ්ලේෂණය කරනවා. and investigated ඒ අනුව විනිශ්චයකට එනවා. නිරීක්ෂණය කරලා විශ්ලේෂණය කරලා ඒ අනුව විනිශ්චය කරනවා. ලෞකිකත්වයට බර කරන්නේ ලෝකයට ගැට ගහන්නේ මේ විදිහට ක්‍රියාත්මක වුණා. අන්න එහෙම ඒ අවබෝධයෙන් ඊට පස්සේ secured the mind. මනස රකින්නවා. Reacting negatively to mundane manner. Secured the mind reacting. එතකොට ඒති අවබෝධ ඒ නිවැරදි කරගෙන reacting ප්‍රතික්‍රියා දක්වනවා negatively or mundane manner. The mind reacting negatively or mundane manner. ආරක්ෂා කරගන්නවා the mind from reacting negatively or mundane manner. මනස ඍණාත්මකව mundane manner ලෞකික ආකාරයෙන් ක්‍රියාත්මක වෙන ස්වરૂපයෙන් ආරක්ෂා කරගන්නවා අර ඉන්වෙස්ටිගේෂන් එකකින් වෙන්නේ. දැන් අපි මේවා සත්බොජ්ජංග කියලා මේවත් මේ විදිහට කඩාගෙන කතා කරාට මෙතනත් මේ එකට එකක් ගැට ගැහිච්ච එකම ක්‍රියාවලියක්. අපි අවබෝධයේ පිණිස යම් ආකාරයෙන් මේ වර්ග කරගෙන සාකච්ඡා කරන්න උත්සාහ කරනවා. What the mind bears is observed and investigated at the very moment. What the mind bears, මනස දරන දේ. මනසේ ඒ මොහොතේ දරන තත්ත්වය. is observed, නිරීක්ෂණය කරනවා. investigated. නිශ්චය කරනවා. සොයා බලනවා at the very moment ඒවා වෙන මොහොතේ. But how the mind gets connected with the content of mind is investigated. එතකොට how the mind gets connected. මනස කොහොමද සම්බන්ධ වෙන්නේ with the content of the mind. මානසික ධර්ම මනසේම දරන ධර්මතාවලත් එක්ක ඒක තවදුරටත් ඇලිලා තියෙන්නේ කොහොමද? එතකොට
ධර්මාරම්මන එක්ක මනස ඇලෙන්නේ කොහොමද? يعني අපි සමහරවිට මුකුත් නැතත් මනස සිතිවිලි අතුල්ලා ඒවත් එක්ක ඉන්න ඒව බැඳෙනවා. අන්න ඒ වගේ මේ මනසේ ධර්මාරම්මන එක්කත් බාහිර නැතුවත් ඇලෙනවා. බාහිරට ඇලෙන එක සංසිඳිලා නමුත් මේ එහෙමත් ඇලෙන ගතියක් මතුවෙනවා. ඒක වෙන්නේ කොහොමද? ඒ මොන කෙලෙස් පදනම් කරගෙන දෙක වෙන්නේ. So the ongoing mental phenomena is investigated. අන්න එතකොටත් ඒ ආකාරයටත් ongoing mental phenomena ඒ මොහොතේ මතු පිට මට එළියට ඇවිල්ලා ක්‍රියාත්මක වේ මොහොතේ පවතින ongoing mental phenomena ඒ මානසික ධර්ම is investigated. ඒවා නිරීක්ෂණය පරීක්ෂණය ලක් කරනවා. සමීක්ෂණයට ලක් කරනවා, පරීක්ෂණයට ලක් කරනවා, අධ්‍යයනය කරනවා, සලකලා බලනවා. By investigating, though මේ සමීක්ෂණය ඇතුලේ the individual can understand. පුද්ගලයාට තේරුම් ගන්න පුළුවන් the root cause of suffering. දුකේ මූල හේතු පේනවා දැන්. And their function. ඒ මූල හේතු ක්‍රියාත්මක වෙන හැටි පේනවා. The practitioner can see how mind gets attached with mundane things. එතකොට මේ යෝගාවචරයට can see දකින්න පුළුවන් how mind gets attached. මනස කොහොමද attach වෙන්නේ, ඇලෙන්නේ, සම්බන්ධ වෙන්නේ with mundane things, ලෞකික ධර්ම එක්ක. And derived sensation. ඒ අනුව සංවේදනා උත්පාදනය වෙලා තවත් ඒ පැත්තටම ලෞකික තලයටම යන්නේ කොහොමද? මේවා දැන් පේ. The practitioner sees that his mind gets attached with certain phenomena. එතකොට එයාට පේනවා the mind gets attached. මනස ඇලෙනවා, සම්බන්ධ වෙනවා with certain phenomena. සමහර දේවල් ඒවා රාග, කැමැත්ත, කාමයේ විදිහ. සමහර ඒවා මනසින් තල්ලු කරනවා දැන්. ඒකට අන ද්වේෂ. රොය දෙක පේන්නේ නැතුව ඒ දෙකේ කරකිනවා නම් ඒක දකින්න නැති ස්වභාවය මෝහ. ඒක තමයි ඔය දෙක පෝෂණය කර යන්නේ. දැන් මේ ඉන්වෙස්ටිගේෂන් කියන එක ඇතුලේ මෝහය නැහැ. එතකොට අනිත් දෙක තදංග වශයෙන් යටපත්. At this investigation, the practitioner tries to find out why he gets attached with certain visual objects. දැන් මේ සමහර ආයේ බලනවා දැන් දෘශ්‍ය අරමුණු එක්ක ඇයි මම බැඳෙන්නේ? දැන් දන්නවා ඒ අරමුණක් ධර්මතාවයක්. එතනත් ප්‍රවාහයක් වෙනස් වෙන එකක්. ඒක දකින්න විවරය දොර හැටියට ක්‍රියාත්මක වෙච්ච ඇසත් වෙනස් වෙනවා වෙනවා. ඒකට සජීවී බව පෙනීමට ලබා දුන්න විඥානයත් දැන් වෙනස් වෙනවා. දැන් එහෙමත් කීටි ඇයි මේ දකින්න දෙයක් එක්ක ඇටච් වෙන්නේ කියලා ඔබ්සර්ව් කරන්න. ඒ විදිහට ශබ්දය, sound, audible objects, ශ්‍රව්‍ය අරමුණු, odorous or olfactive object, ආග්‍රහණ, taste, rasa, නැත්නම් gustative object, රස අරමුණු, body impression, tactile object, ස්පර්ශ අරමුණු, mind object, මානසික අරමුණු, ධම්මාරම්මන. දැන් මේවා අනිත්‍යත් ඒවා හේතුඵල ධර්ම මත මතුවී තියෙන ත්‍රිලක්ෂණ ස්වરૂපයෙන් යුක්ත ධර්ම වෙලත් ඇයි මේකට මම ඇටච් වෙන්නේ? මේ ආස්වාදනීය ස්වરૂපයන්ද කියලා දැන් මේ ওই හැම පැතිවලින්ම මේක ඉන්වෙස්ටිගේට් කරනවා. දැන් මේ දවස්වල මේ ගෑස් ප්‍රශ්නේ
මොරටු විශ්වවිද්‍යාලයේ විශේෂඥයින් එක හැම පැත්තෙක මේ තොරතුරු හොයලා ඒක ඉන්වෙස්ටිගේට් කරනවා මේක කොහෙන්ද කොහොමද මේක. ඒතර ඒ ඉන්වෙස්ටිගේෂන් එක කරනකොට ඒක හැම පැත්තකින්ම කියන්නේ the object is investigated in every aspect in different perspectives. හැම ස්වභාවයකින්ම හැම තලයකින්ම හැම ඇන්ගල් එකකින්ම නිරීක්ෂණාත්මකව ඒ දෙස බැලීමක් වෙනවා තොරතුරු එකතු කරගෙන ඒ ඇති කරගත්ත තොරතුරු දත්ත මත. සත්‍ය සාධක කාරණා සාක්ෂි ගොඩක් එකතු කරගෙන ඒව විශ්ලේෂණාත්මකව බලන්න. ඒ වැනි ක්‍රියාවලියක් මෙතන වෙනවා. In that context එතකොට දැන් ඒ ස්පර්ශය තුළ දැන් ඔය ආයතන බාහිර අරමුණු එක්ක ස්පර්ශ වෙලා සිත් ගොඩ නැගිලා මේ වේදනාවක් නැති වෙලා මේ ලොකු ක්‍රියාවලියක් වුණා. ඒතර ඔය ක්‍රියාවලිය උනේ මේ ස්පර්ශත් එක්ක. In that context මේ ස්පර්ශය ඇතුලේ sensation generated වේදනා මතුවුණා. And they create relevant mental contents. ඒවා ඒ දේ ධර්මතාවයට අදාළ මානසික අන්තර්ගතයන් ඇති කළා. Which give rise for attaching. අන්න ඒ తত্ত্বය බැඳෙන්න කාරණා එකතු කරා. And here he understand the process of attaching. දැන් ඌට පේනවා බැඳෙන කාරණා. උපාදාන කරගන්න ධර්මතාවයන් වල ස්වરૂපේ පේන. And they are root causes. ඒවා මූල හේතු. Without investigating. එතකොට මේ විනිශ්චයෙන් තොරව one cannot understand මේ investigation එක කරන්නේ නැතුව one cannot understand the causes for effects of suffering. එතකොට causes for effects one cannot understand. මේ විදිහට investigate කරන්නේ නැතුව one cannot understand කෙනෙක්ට තේරුම් ගන්න බෑ the causes හේතු for effect ඒ ඵලය ලබා දෙන of suffering. ඒ දුක් සහිත ඵලයන් ලබා දෙන විඳීම් ලබා දෙන හේතු ටික තේරුම් ගන්න බෑ මේ විනිශ්චයෙන් තොරව. එතකොට සතිමත් බව දියුණු කරාට පස්සේ තමයි මේ ධම්ම විචය කියන මට්ටම එන්නේ. Without understanding one cannot find the way out of it. ඒක තේරුම් ගන්න නැතුව ඒකෙන් ගොඩ එන මාර්ගයක් ගැන හිතන්න. Accordingly here we can understand the faults for rectifying. ඒ අනුව තේරුම් ගන්න පුළුවන් the faults වැරද්ද මොකද්ද කියලා for rectifying නිවැරදි කරගන්න. නිවැරදි කරගන්න අවශ්‍ය කරන වැරදි මොනවද කියලා දැන් පේනවා. In this investigation one can understand how things can be used. අන්න එතකොට investigation එක ඇතුලේ දැන් උපදෙස් හම්බ වෙනවා ලෝකය පරිහරණය කළ යුතු ආකාරය පිළිබඳව ලෙඩ දාගන්න නැතුව. The investigation එකෙන් පස්සේ ඒ observations ඒ findings දෙනවා මෙන්න මේක අවුල වෙන්නේ මේ ටික නිවැරදි කරොත් අවුල වෙන්නේ නැහැ. අවුල නොවි මේක පරිහරණය කරන්න මේ විදිහට කරන්න. One can understand how things can be used. එතකොට මේ ධම්මවිචය ඇතුලේ කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන් ලෝකය පරිහරණය කරන්න වෙනවා ජීවත් වෙනකන් ඒක අමාරු වැටෙන්නේ නැති වෙන්න පරිහරණය කරන්නේ කොහොමද? අසුරු කරන්නේ කොහොමද? without clinging on them. ඒව උපාදාන කරගන්න නැතුව. without attaching them. බැඳෙන්නේ නැතුව අවශ්‍යතාවය අනුව පරිහරණය කරනවා. The practitioner starts living without expecting anything from the image of object. එතන යෝගියා ආරම්භ කරනවා ජීවත් වෙන්න without expecting බලාපොරොත්තු නැතුව. ඒ මොහොත තුල ජීවත් වෙනවා බලාපොරොත්තු නැහැ. anything from the image or object. අරමුණෙන් නිමිත්තෙන් බලාපොරොත්තුවක් ගන්නෙ නැහැ. ඉන්ද්‍රිය දැන් අනිවාර්ය ඉන්ද්‍රිය වලට එක එක දේවල් ගොදුරු වෙනවා ජීවත් වෙනකොට ගොදුරු කරගන්නත් වෙනවා.
අම්මද තාත්තද ළමයාද භෞතික දේවල්ද යාන වාහනද ඔය හැම එකක්ම පරිහරණය වෙනවා ජීවිත අවස්ථාවේ මත. ඒවා ලොකුවට ගොඩනගන්න යන්නේ නැහැ. නමුත් ඒවා දරුවා හරි අම්මා හරි බිරිඳ හරි මොකක් හරි ඒ හැම දෙයක්ම ඇසුරු වෙනවා පාවිච්චි වෙනවා ඒ අරමුණු බාහිර අරමුණු අපි බලාපොරොත්තු නැහැ. ඉන්වෙස්ටිගේෂන් එකෙන් දුන්න ප්‍රධානම දේ තමයි හරි. ඕකතන ලෙඩේ එන්නේ මේ ඇලීම තුල. දැන් උතරින් ඕක නැතුව පාවිච්චි කරන්න කියලා ක්‍රමයක් දෙන්න. Even a child is different life. ඒකට එයාට තේරෙනවා like දරුවා මගේ, බිරිඳ මගේ, තාත්තා මගේ, අම්මා මගේ. නමුත් ඒවා වෙනස් ජීවිත. වෙනස් ධර්මතාවයක්. తాවකාලිකව අපිට මුණ ගැහිලා තියෙනවා. Though we consider it belongs to අපි අපේ කියලා අපි හිතුවත් ඒක වෙනස් ජීවිතයක්. ඒ ජීවිතේ පවතින්නේ ඒකට ඕන විදියට. මගේ ඇහැවත් මට ඕන විදියට පවතිනවා නම් අද මට කන්නඩියක් දාන්න වෙන්නේ නැහැ. දරුවා අනිත් අය එහෙම අනිත් මේ බාහිර අරමුණු ගැටෙන දේවල් එහෙම අපිට අපි හරි කරන ලොකුම මෝඩකමක් මේ අපිට ඕන විදිහට ඒවා පවත්වන ක්‍රියාත්මක වෙන එක. ඒකට මේ ධර්ම විචය ඇතුලේ ඔය ආකාරයේ පරිස්සම් වෙන මේ ගැටුම් අඩුම කරගෙන ජීවත් වෙන ඒ ෆයින්ඩින්ග්ස් ටික හොයලා දෙනවා. All the expectations that I have regarding child is my වලද අපි උදාහරණයක් කරලා මේක ගත්තොත් තාත්තා කෙනෙක්ට එයාට පේනවා all the expectations that I have regarding child is my volitions or karmic performance. එතකොට මේ දරුවා ගැන මගේ ගොඩක් බලාපොරොත්තු තියෙනවානේ. ඒ all the expectations ඒ සියලු බලාපොරොත්තු අපේක්ෂා that I have මට තියෙන regarding child ළමයා පිළිබඳ සම්බන්ධ is my volitions. ඒවා මගේ කර්ම. volitions. karmic performance. ඒවා මම කරපු කර්ම විපාක. ඒ සිතිවිලිත් ওই විදිහට ළමයා ඉස්සරහට පැමිණියා. I have been in love with such entity. එවැනි ධර්මයක මම ආදරයෙන් බැඳිලා තියෙනවා. එවැනි බැඳීම් ඉතුරු වෙලා මම වෙනත් තැන් වලින් බැහැර වෙලා තියෙනවා. ඒ ඉතුරු වෙච්ච බැඳීම් ටික තමයි මේ ආයේ ලබන්න අවශ්‍ය කරන පසුබිමක් මට දීලා තියෙන්නේ. I have been in love with such entities. එවැනි ධර්මතාවයක මම බැඳීම් ඇති කරගෙන ඉඳලා තියෙනවා. Even earlier existence. పూర్ව පැවැත්ම පෙර සංසාර තුල. The past wheel of existence. අතීත භව චක්‍රය තුල. Past wheel of existence. අතීත භව චක්‍රය තුල. That's why I lure into them. ඒකයි මම ඒවට ඇදිලා යන්නේ. අපි යමකට ඇදිලා යනවා නම් අතීතේ ඒවා පරිහරණය කරලා තියෙනවා හොඳ. නිමිත්ත වැටිච්ච ගමන්ම දැන් මේ පැත්තට නිකාම්ම වැටෙනවා. දැන් තේරෙනවා දැන් ඔන්න ඕවා ඔහුම වැටෙන ස්වරූපයක් තියෙනවා. ඒක ස්වභාවය. දැන් නුත් වට ගත්තොත් ඉතින් වැටිලාම යනවා කියලා දැන් වැටෙන්නේ නැති තැනකට එනවා. That's why I lure into them and cling onto them. Now, දැනුත් ඒවට බැඳින්නේ ඒ බැඳීම් ඉතුරු කරගෙන පෙර බහවල මම මැරිච්ච නිසා. මේ සමස්තය මේ මොහොතේ ඇති කරගත්ත දෙයක් හැටියට බෞද්ධ ඉගැන්වීම කතා වෙන්නේ නැහැ. එහෙම බරපතල භෞතික වාදයක් හැටියට බුදුදහම අතු කරන්න බෑ. වර්තමාන පැවැත්ම තමයි ප්‍රධාන සාධකය. නමුත් වෙනත් ආනුසංගික කාරණා හේතු ධර්ම කතා කරද්දී අපිට අතීත කර්ම ඉදිරියට ඇවිල්ලා ප්‍රධාන තැනකින් කියන්නේ පළවෙනි සාධකයේ මූලික එක නෝම. I cannot do away suffering unless I cannot do away suffering. මට දුක නැති කරන්න බෑ. I cannot do away suffering unless I let go clinging. මම මේ උපාදානය
ගිහිල්ලා සමීප කරගන්න එක එල්ලෙන එක අතෑරියේ නැත්තම්. ඒතර අපි ඊළඟ භවයකට යන්නේ ප්‍රධාන වශයෙන් කාරණා තුනයි. ඉතිරි අපේ උපාදානයන් ඉතිරි වෙලා අපි මැරෙන්නේ. ඒකට ඒක කොහේ හරි තැනකට අපි තල්ලු කරනවා. අදගෙන යනවා. ඒ උපාදානය. ඒක පෙර කරපු කර්ම තීරණය කරනවා කොතෙන්ටද ඇදලා ගැට ගහන්නේ. එතකොට ඊට පස්සේ විඥාන ප්‍රවාහය තේජෝ ධාතුවක් හැටියට ප්‍රවාහයක් හැටියට ඔය ක්‍රියාවලිය ඇතුලේ සක්‍රිය වෙනවා. මේ විදිහට දැන් මම මෙතෙන්ටත් ගැට ගැහුවා. I have to suffer till I empty such clinging. I have to suffer මට දුක් විඳින්න වෙනවා till I empty such clinging. මම හිස් කරනකම් empty කරනකම් එවැනි උපාදාන. These tendencies of suffering have been formed and derived due to ignorance. මෙවැනි ඒ දුක් දෙන සාධක කාරණා ඒ නැඹුරුව have been formed. සංස්කරණය සැකසීලා තියෙනවා සංකත වෙලා තියෙනවා and derived පෙරිලා ඇවිල්ලා තියෙනවා due to ignorance or illusion. එතකොට මෝහය මායාව නිසා. ignorance මෝහය illusion මායාව. නම් දැන් මං ඒ මායාව ඒ පැටලේ ඒ මායාව දැලෙන් දැන් මම දැනුත් ආය අහුවෙන්න බෑ. ධර්ම විනිශ්චය කරනකොට ඔය ටික පේනවා. එතකොට මේ අද මම ගැට ගැහෙන ධර්ම නිසාම තමයි මම පෙරත් මේ විදියට ගැට ගැහුණු දුක් විඳින්නේ. මේ විදියට ගැට ගැහිලා දැන් දුක් විඳිනවා නම් මේක පවත්වන්න ගියොත් ඉස්සරහටත් මෙවැනිම තත්ත්වයක් පුරුම වෙනවා. කියන එකයි මේ පේන්නේ දකින්න. The fault is power of clinging of my own. එතන වැරද්ද තියෙන්නේ උපාදානයේ මා තුළ තියෙන ප්‍රබල හයි. මගේම මේ විදිහට ඇලෙන ගතිය. මගේ මේ ලාටු. මගේ ගාව තියෙන මේ කාන්දන් ටික. කියන්නේ කාමය. I cannot pass on the fault on any. මට ඒක වෙන කෙනෙක්ට දාන්න බෑ. වෙන කෙනෙක්ට තල්ලු කරන්න බෑ. ඒ දාලා එහෙම නිදහස් වෙන්න බෑ. The way I use my mind is incorrect. දැන් මම මේ මනස ලෞකිකත්වය සම්බන්ධ කරගෙන පාවිච්චි කරන ක්‍රමේ වැරදි. I keep on expecting the things of which I have no any control. I keep on expecting. මං බලාපොරොත්තු තියාගෙන දුක් විඳිනවා. The things යම් දේවල් වලට of which I have no any control. මට පාලනයක් නැති මට අවශ්‍ය විදියට පවත්වන්න බැරි ගොඩක් දේවල් මත බලාපොරොත්තු ගැට ගහලා මම. ඒ අනුව දැන් දුක් විඳිනවා. ඒක ඉතින් අපි ඒවට නම් හදාගෙන තියෙනවා මේ යුතුයම් කරනවා අරවා කරනවා එක ඒවා ටික. නමුත් අපිට පාලනය කරන්න බැරි ඒවට ලොකු බලාපොරොත්තු ටිකක් ගැට ගහලා මේ පළඟැටියෝ වගේ. I expect my needs to be fulfilled with the things which don't belong to me. I expect my needs. මගේ අවශ්‍යතාවයන් බලාපොරොත්තු වෙනවා to be fulfilled ඉටු කරගන්න with the things දේවල් වලින් which don't belong to me. මට අයිති නැති දේවල් වලින්. හොඳ පෙනීමක් මම මගේ ඇහෙන් බලාපොරොත්තු වෙනවා. ඇහැ මට අයිති ධර්මතාවයක් නෙවෙයි. ඒක ඒ ගුණනැගි සංස්කරණය වෙච්ච සියලු සාධක වලට අනනුකූලව පැවතිලා පරිවර්තනීය තත්වයට පත් වෙන ධර්මතාවය. දැන් ඒක නඩත්තු කරගෙන එන්නේ ඒ වගේ මම මේ බලාපොරොත්තු ඉටු කරගන්න හදන්නේ වෙනස් වෙන මට කන්ට්‍රෝල් කරන්න බැරි බාහිර ගොඩක්. කියලා දැන් මේ ඉන්වෙස්ටිගේට් කරනකොට මේ පේන හැටි එක එක පැති වලින් මේ අවුල පේන්න ගන්න.
when investigating, the practitioner comes to this type of correct understanding. ඔය විදිහට හැම පැත්තෙම මේ දුක් විඳින සාධකය භවයේ තියෙන අවුල වේ. Therefore, I must weaken such tendencies. Therefore, I must weaken such tendencies. නිසා මේ an inclinations. ඒතකොට මේ දුක් දෙන ඒ නැඹුරුතාවයන්, ඒවට තියෙන ඒ ප්‍රවණතාවයන් of clinging, උපාදානයට ඇලීමට තියෙන ප්‍රවණතාවයන්, අන්න ඒවම දැන් අධෛර්ය කරන්න. I must discourage and weaken. ඒ වගේම expectations බලාපොරොත්තු that I maintain in me. දැන් ඒවා පදනම් කරගෙන මම මේ නඩත්තු කරන බලාපොරොත්තු අධෛර්ය කරන්න. යථාර්ථවාදීව ජීවත් වෙන්න පටන් ගන්න. වර්තමාන මොහොත තුල. When one comes to this vision, මේ දර්ශනයට යමෙක් කෙනෙකුට he compares to empty. ඔහු පෙළඹෙනවා හිස් කරන්න. The strength of suffering, දුක් දෙන ශක්තිය, and find strategies to be implemented as the secret of suffering. And find strategies. උපක්‍රම හොයාගන්නවා to be implemented ක්‍රියාත්මක කරන්න as the secret of suffering reveal. මොකද දුකේ රහස මතුවෙච්ච නිසා, මේ අවුලේ රහස මතුවෙච්ච හන්ද දැන් find strategies. ක්‍රමෝපායන් නම් වෙනවා to be implemented නඩත්තු කරන්න. In the investigation here, මේ ධර්ම විචය තුල. If something is expected from out, බාහිරින් යමක් අපේක්ෂා කරොත්, it is the fault. අන්න එතන වැරද්දක් මතුවෙනවා. මම මේ අපේක්ෂාවක් නඩත්තු කරන්න යන්නේ හැම පැත්තෙම අවිනිශ්චිත තත්ත්වයක් අරමුණක් එක්ක. වතුරේ ඉරක් පදිනවා වගේ වැඩක් කරන්නේ. ටග්ගාලා අන්දහම ඉරක් පෙවුණා නමුත් එහෙම එකක් හිටින්න බෑ. Expectation from external is stopped. දැන් බාහිරින් අපේක්ෂා කරන එක නතර කරනවා. එතකොට ඔන්න ඔය ජයග්‍රහණයට තමයි එන්නේ. Then freedom is achieved. බාහිරින් අපේක්ෂා කරන එක නතර වෙච්ච ගමන් අන්න නිදහස ලැබෙනවා. ඕවා බාහිර දෙයක් අපේක්ෂා කරලා ඒක නඩත්තු කරන්න අවිහිස කර ක්‍රියාවලියක ඉඳලා ඒක අතහැරලා දාපු ගමන් තද කම්බියක් පදින් අල්ලගෙන උතාගෙන ඉන්නකොට අත ඒ තදවීම නිසා රිදෙනවා වගේ. දැන් ඒක අතහැරපු ගමන් නිදහසක් දැනෙනවා. Even my mind belongs to God. ඇත්තටම මනසත් මම මේ හිතන කතා කරන මට මේ සවිඥානික බව සජීවී බව ගොඩනගලා දෙන මේ විඥානයක් මගේ දෙයක් නෙමෙයි. ඒකත් මට අයිති නෑනේ කියන ගැඹුරුම දැනට එනවා. ඒකත් මේ ධර්මතාව මත ලෞකික ධර්මතාව මත ගොඩ නැගිලා මේ විදිහේ මානසික ධාරාවක් වේගයක් ගොඩනගලා එහෙම එකක් ගොඩනගපු වේගයක් මේ මනස. මේකත් මගේ එකක් නෙවෙයි කියන ගැඹුරු විනිශ්චයකට මේක ඉතාම බරපතල කතාවක් නැත්නම් නිකන් කෙනෙක් පිස්සෙක් කියලා කියන වගේ තරක්. Conflicts and all due to clinging on the external. එතකොට මේ conflicts getting and all ඔක්කොම due to clinging. මේ විදිහට අල්ලගන්න උපාදානය නිසා on the external. බාහිර අල්ලගත්ත නිසා තමයි ඔක්කොම ගැටුම් ටික. The sign of merit is non-conflict. කුසලයේ ලක්ෂණය තමයි නොගැටෙන ස්වરૂපය. බාහිරත් එක්ක මනස ගැටෙන්නේ නැත්නම් අන්න කුසල් ස්වરૂපයක්. ඒ කියන්නේ මනසේ කුසල් ස්වરૂපයේ තේරුම් ගන්න එහෙම මනස කුසල පක්ෂයේ තුල යම් මොහොතක් වූ පවතිනවා නම් බාහිරත් එක්ක ගැටුමක් නෑ. එතකොට මනස කුසලයේ තුලද කියන එක Tamanටම නිශ්චය කරගන්න පුළුවන් නිර්ණායකයෙකුත් ධර්ම විනිශ්චය තුල එනවා.
කාගේ හරි දෙයක් දැන් මිනිස්සෙක් නිකන් අත කම්බලට අත දෙයක් මොකද්ද ඉතින් කොහොම ඉන්නේ කියලා අහනවා. ඒ දැන් අර මිනිස්සයා කොහොමද වැඩක් නැහැ නෙමෙයි නිකන් කතා නමුත් අර නිකන් ඒ විදිහට උදව්වක් කරන්න වගේ පුරුකට අර මහා. ඔන්න ඔය විදියට හරි කොහේ හරි ගැටෙනවා නම් ඒක මනස කුසල් පක්ෂයේ පවතින බවට තියෙන සලකුණක් නෙවෙයි. එතකොට මොනම සාධකයක් එක්කව පටිගයක් ගැටීමක් තරහ ආවේගය එහෙම නැහැ. එතකොට මනස පවතින කුසල පක්ෂයේ. කියන්නේ යම් කුසලතාවයක් මනසේ දැන් තියෙනවා. මොන විජුම්බරේ ලෝක මොකාඩේ ගානෙටුවා තමන්ට කුසලතාවයක් තියෙනවා බාහිරත් එක්ක නොගැටී මනස පවත්වන. මේ කුසලතාවය දියුණු කරගන්න. එතකොට සතියෙන් පටන් අරගෙන ධර්ම විජයෙන් තමයි මේ කුසලතාවයේ මුවහත් වෙන්නේ. conflict causes suffering. මොකද මේ ගැටීම දුකට හේතු වෙනවා. I am being alert to see if conflict occurs in mind. I am being alert. මම සතිමත්ව ඉඳමින් සිටින්නේ. I am alert කියන්නේ simple present. I am being alert කියන්නේ present continuous. I am being alert. මම සතිමත්ව ඉඳමින් ඉන්නේ කියන්නේ සිහිය සතිමත් බව වහත් කරගෙන බොහෝම අවදියෙන් ජීවිතය පවත්වමින් ඉන්නේ to see if conflict occurs in mind. මනසේ ගැටුමක් එනවද කියන එක දකින්න. එතකොට දැන් මේ සතියේ තියෙන අපි මුලින් දිනු කරපු සතියත් ධර්මතාවයක් හැටියට විනිශ්චය කරන ස්වરૂපයක් මෙතන එනවා. කළා ඒකේ තියෙන වැදගත්කමක් හඳුනගන්න. This is called insight meditation. දැන් ඔය තුල මේ හැරෙන්නේ විදර්ශනා භාවනාව. විදර්ශනා. එතකොට it has to be done all the time. ඒතර මේ විදර්ශනාව කියන එක හැම වෙලාවෙම කරන්න තියෙන දෙයක්. විශේෂයෙන් අතිශය ස්වාභාවික තත්ත්වයේ පිළිබඳ අවදීන් සිටීම. අතුලාන්තයේ ස්වාභාවික තත්ත්වයේ අතුලාන්තයේ ආධ්‍යාත්මයේ මනසේ ස්වාභාවික ක්‍රියාවලිය පිළිබඳ තාම සියුම්ව පැවති. ඒක හැම වෙලාවෙම කරන්න තියෙන්නේ. It doesn't have a specific time or place. දැන් මේකට පොය දවස වගේ එහෙම විශේෂ වෙලාවක්. එහෙම නැත්නම් පන්සලේ බණ මඩුවේ කණුවක් ළඟ විශේෂ තැනක්වත් එහෙම නැහැ. ඒ පුහුණුවට අපිට සාමාන්‍යයෙන් කෙනෙක් දෙන පුහුණුව ලබන්න ඒක ඒ වෙලාව වැදගත්. නිශ්චිත දිනයක් දාගෙන කාටත් පහසු කරගෙන ලෞකික ක්‍රියාවලියක් තුළ ඒ වගේ පොය වැදගත්, පන්සල වැදගත්. නමුත් ඒ පුහුණුව ඒ ට්‍රේනින් එක ගත්තට පස්සේ ඊට පස්සේ තනක් නැහැ. පස්සේ ගතේ සුත්තේ නිසින්නේ සම්පජානකාරී උච්චාර පස්සාව කම්මේ. වැසිකිලි කැසිකිලි යනකොට එනකොට හැම තැනකටම ඊට පස්සේ වැඩ කරනකොට කාර්යාලේ උගන්වනකොට ඉගෙන ගන්න හැමදේ. It doesn't have specific time or place. It needs effort or will. හැබැයි මේකට දැන් අවශ්‍යයි ඊට පස්සේ ඉන්වෙස්ටිගේෂන් එකෙන් දෙන ඒ ෆයින්ඩින්ග්ස් ටික ක්‍රියාත්මක තලයේ සතිය දියුණු තැනක පවත්වන්න අවශ්‍යයි විරිය. එතකොට ඉන්වෙස්ටිගේෂන් රිවීල්ස් all these මේ ඔක්කොම හෙළිදරව් කරන්නේ මේ ධර්ම විචය තුල. මොකද ඊළඟට වැටෙන්නේ වීරයට.
ටිකක් වැඩේ මේ කියන්නේ සිහිය දිනු කරා දැන් ලයිට් එක ගහගත්තා දැන් කරුණු ටික පැහැදිලි කරගත්තා දැන් තේරෙනවා දැන් වීර්යයක් ඇති වෙනවා උද්‍යෝගයක් ඇති වෙනවා දැන් මේක කරන්න ඕනේ නේ කියලා. ඊ තමන්ගේ ජීවිතයේ විමුක්තියට මේ දුකින් නිදහස් වීමට නිදහස අවශ්‍ය නම් එහෙනම් දැන් මේකට මම වීරයක් දාන්න ඕනේ කියනවටත් වැඩිය මේ අවබෝධය ඇතුලේ මේ වීරය මතුවෙනවා. මෝහය දුර වෙලා ඉන්නේ. Investigation reveals all this. Investigation secures the practitioner when associating the external. දැන් බාහිර ඇසුරු කරද්දී ඒ බාහිරෙන් පරිස්සම් කරගන්න එක ආරක්ෂා කරන එක මේ විනිශ්චය ඇතුලේ පැහැදිලි කරලා දුන්නා. ධම්මවිචය investigation is seeing things as they really are. ඒක මේ ධම්මවිචය කියන එක ඒවා ඒ අවුලට අදාළ හේතු කාරණා සහ ඒ ඔක්කොම ටික ඒ තියෙන විදිහට පැහැදිලි කරා. Seeing things in their proper perspective. ඒවා තියෙන යථා ස්වරූපයෙන්ම දැන් මේ දේවල් දකින්න. It is the objective analysis. ඔකට objective analysis පරමාර්ථමය විශ්ලේෂණය. සම්මතයට එහා ගිය objective analysis පරමාර්ථමය විශ්ලේෂණයක් of all formations සියලු සංකතයන් සංස්කාර පිළිබඳ into their fundamental elements ඒ වගේම ඒවා මූලික අංගයන් පිළිබඳ right down to their ultimate ඒ වගේම ඒවා පරම මට්ටම දක්වා. When investigating one can see that nothing remains the same. Investigation එක ඇතුලේ කිසිම දෙයක් ඒකාකාරී පවතින්නේ නැති බවක් පේනවා for two consecutive moments. එක අවස්ථා දෙකක් කිසිම දෙයක් එක් අවස්ථා දෙකක් පවතින්නේ නැහැ. All phenomena are subject to condition. හැම දෙයක්ම සංස්කාර වලට යටත් වෙනවා. ඒ වගේම causes and effects හේතුඵල ධර්මයට සංස්කාර වලට යටත් වෙන තත්ත්වයක් මේ සියලු කායික මානසික ධර්මතා වල තියෙන කියන එක ධර්ම විනිශ්චය ඇතුළේ දැන් පැහැදිලි. ඒතකොට ඊට පස්සේ වීරයක් එනවා. එතකොට සති සම්බොජ්ජංගය ධම්මවිචේ සම්බොජ්ජංගය ඊට පස්සේ විරිය. අවබෝධයට අවශ්‍ය කරන විරිය. දැන් ස්වත්තන්ට ඔබ තීන මිද්දේ ඇතුලේ මේ යහපත තුල ක්‍රියාත්මක බව තීන කරා දුර්වල කළා මලානික කරා. දැන් තීන මිද්දේට එරෙහිව මතුවෙන තත්වය තමයි විරිය. විරිය සම්බොජ්ජංගය. අනවශ්‍ය දෙයට විරියක් දාන්න ඕන කොහොමත් අවුල් ටික අපේ අතින් කෙරෙනවා. ඒවට අපි උහි තල් වෙලා යනවා. මේ එතකොට තීන මිද්දේ එන්නේ යහපත් දේ කුසලයේ ගොඩනගන්න යනවා. දැන් ධර්ම විජය ඇතුළේ හොඳට විනිශ්චය කරලා ෆයින්ඩින්ග්ස් ටික හම්බ වුණාම වෙපන්ස් ටික අතරත් ආවහම මොකටද නිකන් ඉන්නේ කියලා. දැන් අපි කෙනෙක්ට බය වෙන්නේ ආයුධයක් අතේ නැත්තම්. දුවක්වක් අතේ තියෙනවා නම් කොටිය පැන්නක් කමන්නේ නැහැ කියලා යනවා. ගැටක් වෙනවා. මොකද ඒ බය නැහැ. එතකොට ඒ හයියක් වෙනවා. ඒ වගේ ධම්මවිජය ඇතුලේ දැන් මේ සියලු ධර්මතා නිවැරදි විනිශ්චය කරගත්තා. දැන් වෙපන් ටික හම්බ වුණා. ෆයින්ඩින්ග්ස් ටිකක් සයන්ටිෆික් ෆයින්ඩින්ග්ස් ටික විද්‍යාත්මක සොයාගැනීම් ටිකක් දුන්නා මෙන්න අවුල ගොඩ දාගන්න ක්‍රමය කියලා. දැන් බඩු අතේ තියෙනවා. දැන් වීරයක්. විරිය શબ્ද. energy is determination. එතකොට මේ ශක්තිය කියලා කියන්නේ අදිස්ථානය. effort එක උත්සාහය that we make to suppress the uprising the bad. අවුල ඉහළට මතුවෙන එක යටපත් කරන්න ගන්න විරිය.
and surging or drawing out the good. යහපත උඩට ඇදලා ගන්න මතු කරන්න අයහපත යටපත් කරන්න ගන්න විරිය අදිෂ්ඨාන ශක්තිය තමයි මේ විරිය සම්බෝධි අංගයේ ඇතුලේ වැඩි. Being mindful, one can develop the capacity of investigation. සතිමත් බව තුළ මුලින්ම සතිය ඇතුලේ one can develop the capacity of investigation. සතිය දියුණු වුණාම ධර්මාවබෝධයේ තියෙන කෙනා එයා ඒ සතියේ ඒ සිහිය බාහිර අරමුණු වල එක ගැටෙන ගතිය අඩු වෙලා තමන්ගේ ජීවිතයේ පැත්තට සංසුන් බව ඒ සංහිඳියාවක් ඇති වුණා. ඒ සතිමත් බව ඇතුලේ මේ දුකට හේතුව ජීවිතයට අදාළ කාරණා ටික ගවේෂණාත්මක පරීක්ෂණයකට යොමු. Then he comes to know the fault. දැන් වැරද්ද අවුල අහු. And thereby he determined. දැන් අදිස්ථානයක් කරගත්ත to make effort. උත්සාහයක් ගන්න to be free from suffering දුකින් නිදහස් වෙන්න. That effort of determination is virya. අන්න ඒ අදිස්ථානයේ උත්සාහය වීර්යය. Then he makes every effort to turn the life into a better and intelligent mode. අන්න ඒ විරිය බොජ්ජංගය ඇතුලේ ඒ බෝධි අංගය තුල he makes every effort හැම උත්සාහයක්ම ගන්න to turn the life into a better and intelligent mode. ජීවිතේ වඩා යහපත් බුද්ධිමය ස්වරූපයකට පරිවර්තනය කරන්න. අවබෝධයේ පැත්තට හරවන්න. In order to suffer, one doesn't need any effort. දුක් විඳින්න කාටවත් උත්සාහ ගන්න අවශ්‍ය නැහැ. නරක දේවල් කරන්න දුක් විඳින්න ඒවා කියන්නේ වත්තක රෝසපැලයක් නම් පොහොර දාලා වතුර දාලා ආදන්න. වල් ගස් නම් උහි හැදෙන. ඒකට කවුරුත් උත්සාහ කරන්න ඕනේ. It happens inevitably. නොවැළැක්විය හැකි විදිහට ඉබේම වගේ ඒ ටික වෙනවා. එතකොට the function of energy is fourfold. මේ වීර්යයක් ආකාර හතරක් ගන්න. The effort to discard evils. උත්සාහ කරනවා discard විසි කරන්න බැහැර කරන්න evils අකුසල්. That have arisen in the mind. මනසේ මතුවෙච්ච අකුසල් ටික පැත්තකට දාන්න අධෛර්ය කරන්න උත්සාහ ගන්න. The effort to prevent the arising of unreasoned evil. දැනට මතුවෙච්ච නැති දේවල් මතුවෙන්නේ නැති වෙන්න උත්සාහ ගන්න. අකුසල්. The effort to develop unreasoned good. දැන් මෙතෙක් දියුණු නොකර කුසල පක්ෂය දියුණු කරන්න උත්සාහ ගන්න. මතුවෙච්ච නැති කුසල. To effort to maintain and promote the further growth of good already arising. දැනටමත් මතුවලා තියෙන කුසල් පැත්තට අදාළ දුකෙන් නිදහස් වීමට අදාළ කාරණා සාධක ටික ප්‍රොමෝට් කරන්න දියුණු කරන්න further growth වැඩිදුර වර්ධනයකට යන්න තියෙන ටික මේන්ටේන් නඩත්තු කරන්න ගන්න උත්සාහ කරනවා. ඔය විදිහට මේ හතර පැත්තෙන්ම විරියක් දරන. එතකොට ඒ වීර්යය දරලා ශක්තිමත් වෙනකොට අවබෝධය සෑහෙන සතුටක් මනසට එනවා. එතකොට ඒක රැප්චර් නැත්නම් ජෝයි පීති කියන මට්ටමට මනස ප්‍රමුදිත තැනකට මනස එනවා. Mind comes to a state of joy or rapture. ප්‍රමුදිත තත්ත්වයකට මනස a deep happiness. ඒක දැන් අපි සාමාන්‍ය දෙයකින් ලබන සතුටක් වගේ එකක් නෙවෙයි. මේක බොහොම ගැඹුරු සතුටක්. One enjoys and developing skills. ඒක යම් කිසි ආකාරයකට ඒ සතුට අත්දකින්න. ඒක අපිට විඳීමක් හැටියට ගන්න බෑ. මොකද මේක බොහෝ විට නිරාමිෂ පැත්තට බර නිසා.
related to the wholesomeness. කුසල් පැත්තට සම්බන්ධව දියුණුව කුසල් පැත්ත දියුණු වෙන වීම නිසා ඇති වෙන එක්තරා මානසික සැහැල්ලුවක්, ගැඹුරු සැහැල්ලුවක්. When mind is without conflict, මනස ගැටීම් වලින් වියුක්තව නැතිව තිබෙනකොට due to effort උත්සාහය නිසා then rapture is born in mind. සිහිය දියුණු කරා ඒ තුළ ජීවිතයේ අවුල් වියවුල් ගොඩනගන තත්ත්වයන් නිශ්චය කරගෙන ඒවා ලියා ගන්න ක්‍රමවේද ටිකක් එකතු කරගත්තා. ඒ ටික එකතු වුණාම දැන් ගොඩදා ගන්න උනේ කියලා උද්‍යෝගයක් මතුවුණා. ඒ උද්‍යෝගයෙන් ක්‍රියාත්මක වෙනකොට කුසල දියුණු වෙනකොට ප්‍රීතිමය ස්වરૂපයක් සතුටක් නිදහස පොඩි විමුක්තිකාමී බවක් දැනෙනවා. When mind is without conflict due to the effort, therefore rapture is born in mind. Satuta ipadena. All the images are used and associated with lightly and happily. The bahira siyelu nimiti asuru karanne bohoma me sahalluwe satuti. ඒ බදාගෙන නැහැ ඒ මොහොත සතුටින් අසුරු කරනවා. දැන් ක්‍රමයේ දන්නවා බාහිර අසුරු කරනවා. ඇටැච්මන්ට් එකක් නෑ. සරල පැවැත්ම තුල නිවැරදි අසුරකට යනවා, පරිහරණයකට යනවා බාහිර නිමිති. එතකොට ඔය ක්‍රියාවලිය ඉනකොට මේ භෞතික ශරීරයේ තියෙන පරමාණු වල දැන් තියෙන මේ විස සහිත ස්වરૂපය සංසිඳිලා ගිහින්. දැන් ලේ ධාතු භෞතික ශරීරය දැන් මේ ක්‍රියාවලිය ඇතුලේ පිරිසිදු වෙලා. එතකොට පස්සද්ධි relaxation and tranquility. කොහොම ඉහිල් බවක් සංසුන් බවක් දැන් අර සතුටු මනසට උදව් වෙන කායික ස්වરૂපයක් භෞතිකව ගොඩ නැගිලා. both body and mind. එතකොට ප්‍රීති කියන එක මනසේ ස්වභාවයක්, පස්සද්ධි කියන එක බොහෝ විට කායික ඉහිල් භාවයේ තුල මනසට ඇති කරන ධර්මතාවයක්. The rapture causes the lightness and tranquility. දැන් මේ සතුට ප්‍රීතිය ඇති කරා සැහැල්ලුවක්, lightness සැහැල්ලුවක්, tranquility සංසුන් බවක්, calmness in the body which helps rapture to further up. දැන් අර සතුට තවත් ප්‍රමුදිත තැනකට, දියුණු තැනකට කායයි මනසයි දෙකම relax සැහැල්ලු. දැන් ඔය තත්ත්වය ඇතුලේ සමාධිමත් තැනකට එනවා. කියන්නේ දැන් සමාධිය කියලා කියන්නේ නිකන් සාමාන්‍ය තේරෙන භාෂාවෙන් කතා කරොත් ඉංග්‍රීසියෙන් concentration කියලා කියනවා. ඒකවල mindfulness සතිය concentration සමාධිය. මේ වචන දෙක පාවිච්චි කරන ඉංග්‍රීසි භාෂාවෙන්. සමාධිය අදහස වෙන්නේ අර ආයාසයෙන් එක්තැන් කළ යුතු මනස નિરાයාසයෙන් සංසුන් තැනක පවතින තත්ත්වය. දැන් භාවනා වඩනකොට අපි බොහොම අමාරුවෙන් ආනාපානසති කායනුපස්සනාවේදී හිත එක තැනක තියලා සෑහෙන ආයාසයක් ගන්නවා. මේ ආයාසයෙන් එක්තැන් කළ යුතු මනස નિરાයාසයෙන් යහපත තුල ස්ථාවර වෙන ස්වરૂපයක් තමයි සමාධිය තුල දකින්නේ. සාමාන්‍යයෙන් සමාධි මට්ටම දියුණු කරගත්ත කෙනෙක් මේක ස්ථාවර තත්ත්වයක් නෙවෙයි. නමුත් පැවතිච්ච තත්ත්වයන් වලට සාපේක්ෂව දැන් දියුණු තැන. නමුත් මේවා අනිත්‍යයි. සමාධි මට්ටම. කොහොමවත් සමාධි මට්ටමකට දැන් එනවා. එතකොට අර සියලු දේවල් දැන් අර ඒ කියන්නේ මනස විසිරෙන ස්වરૂපය දැන් අඩු. උද්දච්ච කුක්කුච්ච කියන ඒවා දැන් නැහැව.
විචිකිච්ඡාව කියව බොහොම දුර්වල මට්ටම. උද්දච්ච කුක්කුච්ච කියන එක අර එහෙට පැනලා අනිත් පැත්තට හැරෙන එක ඒක දැන් නැතිම තැනට ඇවිල්ලා. samadhi concentration or mentality of stability in the whole self. කුසල පක්ෂයේ තුල stability ස්ථාවර වෙන mentality මානසික ස්වરૂපය. කුසලයේ තුල ස්ථාවර මානසික තත්වය සමාධි. දැන් අමාරු විතරකින් මේ ගල් ගැහිලා අයිස් කැටයක් වගේ ඉන්න එක නෙවෙයි. දියුණු යහපත් මනුෂ්‍ය ධර්ම තුල ස්ථාවරව මනස පවතින තත්ත්වයක්. of calm බොහොම සංසුන්. ඒ වගේ one pointedness state of mind. එක අරමුණක සරලව පවත්වන්න පුළුවන් තත්ත්වය සාමාන්‍ය වෙලා. ඒක දැන් ඒ කියන්නේ එක අරමුණක මනස පවත්වන එක ජෙනරලයිස් වෙලා. පුර clear awareness පිරිසිදු දැනුවත් බවක් දැන් තියෙනවා. Samadhi is a name for a mind of which defilements or evils are suppressed. ඒතර සමාධි කියලා කියන එක අපි තව පැත්තකින් බැලුවොත් සමාධි is a name for a mind. සමාධි is a name for a mind. මනසට තියෙන නමක්. Of which defilements or evils are suppressed. Akusal පව් suppressed. පාලනය වෙච්ච මනසකට කියන නමක් සමාධි සිත. This is a worldly mind. හැබැයි මේක ලෞකිකයි. Samadhi state becomes perfect when goes beyond mundane. සමාධි මට්ටම perfect වෙන්නේ පරිපූර්ණ වෙන්නේ ප්‍රඥාව දියුණු කරලා when one goes beyond mind mundane. ලෞකික තත්වයෙන් ඔබට පැන්නොත් තමයි මේක perfect වෙන්නේ. විදර්ශනාව දියුණු වෙලා ප්‍රඥාව අවදි වෙනවා. මිත්‍යයට පූර්ණ වශයෙන් පත් වෙනවා. Worldly unwholesome mind has become worldly wholesome. එතකොට ඒ කියන්නේ ඔය සමාධි මට්ටම සාර්ථක වෙන්නේ ඔය worldly unwholesome mind ලෞකික කුසල් මනස has become worldly wholesome. ඒ කියන්නේ worldly unwholesome mind ලෞකික කුසල් සිත has become worldly wholesome. ලෞකික කුසල් පැත්තට ඇවිල්ලා. worldly unwholesome mind ලෞකික කුසල් මනස has become පරිවර්තනය වෙලා තියෙනවා worldly wholesome ලෞකික කුසල පැත්ත. ඒක තමයි සමාධි. තවත් පැත්තකින් ගන්න. සමාධිය දියුණු වුණාට පස්සේ එයා ඊළඟට එන තැන තමයි ඊළඟට ඒ සමාධිය දියුණු වෙනකොට උපේක්ඛා equanimity is the attribute of unshaken state. එතකොට සාමාන්‍ය ලෞකික දේවල් වලින් අකම්පිත තත්වයකට පත් වෙනවා. Admitting the reality as it is. යථාර්ථයේ තියෙන විදිහට පිළිගන්න. යථාභූත විදිහ. Without attaching or craving or aversion. ඒවට බැඳෙන්නේ නැතුව ඒවට කාමයන්ගෙන් ඇලෙන්නේ නැතුව. උපේක්ඛා is the perfection of samadhi state. සමාධි සිතේ එක්තරා පරිපූර්ණ බවක් හැටියටයි උපේක්ෂා මට්ටම වෙන්නේ. At this level or state මේ මට්ටමේදී mind doesn't admit and associate either good or bad. උපේක්ෂා මට්ටමින් වෙන්නේ හොඳයි නරකයි දෙකම අසුරු නොකරන තත්ත්වයක්. admit හොඳක් මේක හොඳයි මේක තියාගන්න ඕනේ අරක හරි නෑ ඒක තල්ලු කරන්න ඕනේ කියලා එහෙම යන්නේ නැති තත්ත්වයක්.
දෙපැත්තෙම මේ අවුල හොඳේ nothing is good or bad. හොඳයි නරකයි කියලා ලෝකෙ මුකුත් නැහැ. Nothing is good or bad. Neither good nor bad in external. ඔය බාහිර දේවල් වල හොඳකුත් නැහැ නරකකුත් නැහැ. No conflict considering good and bad. හොඳයි නරකයි කියලා සලකලා මේ ගැටුමක් හදාගන්න මනසක් නැහැ. Conflict. No conflict considering good and bad. Conflict rises when attaching with the good. මොකද මේ ගැටුම එන්නේ හොඳ අපි කැමති දේ එක්ක බැඳුනොත්. And rejecting the bad. නරක එක අපි අකමැති දෙයක් ප්‍රතික්ෂේප කරන්න තල්ලු කරන්න ගියොත් ඒකත් එක්කයි කැමති දේ අල්ලගන්න යන එක ඇතුළත මේ ගැටුමේ. දැන් අන්න ඒක it doesn't happen now. ඒතර මේ උපේක්ඛා මට්ටමේදී එහෙම එකක් වෙන්නේ නැහැ. Mind doesn't discriminate anything to be good and bad. හොඳ නරක හැටියට වර්ග කරන්න මනස ඉදිරිපත් වෙන්නේ නැහැ. Mind becomes non-judgment. මනස අතීරක තත්යකට එනවා. හොඳ නරක තීන්දුව කරන්නේ නැති තැනකට එනවා. Mind is free from judging. තීන්දුව ගන්න තැනින් මනස නිදහස් වෙනවා. What is mistaken is noticed. වරදින තැන පේන. With these factors. ඔය දෙකෙන්ම වරදින තැන තේරුම් ගන්න. හොඳයි කියලා අල්ලගත්ත එකෙත් අවුල් තැනක් තියෙනවා. නරකයි කියලා අල්ලගත්ත එකේ කොහොමවත් අවුලක් තියෙනවා. නිසා in order to observe own life, තමන්ගේම ජීවිතය නිරීක්ෂණය කරන්න one needs sati for mindfulness here. යමෙක්ට මෙතන සතිය අවශ්‍යයි කියන එක පේනවා. In order to see life, one has to see own mind. එහෙනම් ජීවිතය දකින්න තමන්ගේ මනස දකින්න. When looking at mind, one can see what bears mind as content. මනස දිහා බලනකොට මනසේ අන්තර්ගතය පේනවා. What is the content of mind? අන්තර්ගතය මොකක්ද? How and where did they derive from? කොහොමද කොහෙන්ද ඒවා ආවේ? What is the outcome of this content? මේ මානසික ධර්මයේ අන්තර්ගතයේ ඵලය මොකක්ද? Is it pleasing or sensation? ඒක pleasing sensation. ඒක ප්‍රසන්න ධර්මයක්ද? Is it displeasing sensation? අප්‍රසන්නද? This analysis and investigation is Dhamma. එතකොට ඒක තමයි ඒ investigation එක Dhamma. When one getting used to seeing accordingly, it becomes a habit. දැන් මේක මේ විදිහට මනස දකින්න පුරුදු වුණාම ඒක පුරුද්දක් බවට පත් වෙනවා. The individual frequently turns towards own mind. එතකොට මේ ක්‍රියාවලිය ඇතුළේ වෙන්නේ පුද්ගලයා තමන්ගේ frequently turns towards own mind. තම නිරන්තරයෙන්ම තමන්ගේ මනස වෙතට යොමු වෙනවා. That habit effort is virya or energy. ඒක වීර්ය බවට පත් වෙනවා ඒ පුරුදු. The mind turns to a state of non-suffering is due to this effort. The mind turns to a state of non-suffering. මනස දුක් විඳින්න නැති තැනකට පත් වෙනවා මේ උත්සාහය තුල. බොජ්ජංග ධර්ම වඩන්න ගන්න උත්සාහය ඇති. This effort along with mindfulness මේ උත්සාහය සතියත් එක්ක investigation ඒ වගේම විනිශ්චයත් එක්ක turns mind into rapture කුසල් පැත්ත මේ ප්‍රීතිය පැත්තට තල්ලු කරා. That state causes calmness and tranquility of body. ඒකට හේතු වුණා ශරීරයේ පස්සද්ධිය ඇති කරගන්න. When such is experience, it is called පස්සද්ධිය or tranquility. ඒක අත්දකින්නකොට ශාරීරිකව ඒක පස්සද්ධිය නැත්නම් tranquility of physics. භෞතිකයේ සංහිඳියාව. The 7 factors of enlightenment help to douse burning and suffering life.
the 7 factors මේ සප්ත බොජ්ජංග, the 7 factors of enlightenment. මේ අවබෝධයේ අංග 7 help උදව් වෙනවා to douse නිවන්, to douse burning මේ දාහය නිවන්න මේ අංග 8 උදව් වෙනවා. and suffering life ඒ වගේම මේ දුක් දෙන ජීවිතේ. එතකොට බොජ්ජංග ධර්ම ටික නැවතත් සමරියකට එයා. ඒකේ එතනින් ඉවරයි ගන්නහන්ස ඒකේ පාලි කොටස පුටු කරගන්න සතිපට්ඨානෙම ඒක කරගන්න බැරි වුණා. ඒක මේ සතිපට්ඨානේ එන මේ බොජ්ජංග ධර්ම ටික පැහැදිලි වෙන ඒකේ මූලික හරය තමයි අපි ඔය සාරාංශ කරලා ගත්තේ සතිපට්ඨාන සූත්‍රයේ මේ පෙන්වුම් කරන්නේ. අපිට ඒකේ සාකච්ඡා කරන්න පුළුවන් මොනවා හරි කාරණා තියෙනවා. සර් ගොඩක් කලාට මේක මේ නිකාරලේ අනු යන වැඩසටහනක් තියෙන්නේ. ඉතින් අර මේ සති ඒ බොජ්ජංගේ සම්පූර්ණ කරපුවාම තමයි ධම්මවිචය එකට යන්න පුළුවන් කියන අදහස ගොඩක් ඇති වෙන්නේ නේද? මේක පෙළ ගැස්ම මේ ස්වාභාවිකයි කියලා පේනවා නේද? ඒ ඕඩර් එක පෙළ ගැස්ම යම් ස්වාභාවික බවක් පේනවා.